නමෝ බුද්ධාය. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේත් අපි මේ ආරම්භ කරන්න සූදානම් වන්නේ අඳුරින් එළියට උතුම් සදහම් පිළිසඳර. දැන් බොහෝ දින ගණනාවක් ඔබේ ජීවිතේට උතුම් ධර්ම කාරණා රාශියක් ඉගෙන ගන්න ලැබුණා. මේ සදහම් පිළිසඳරින් ජීවිතේ තියෙන අඳුරක්, ජීවිතේ අනතුරේ හෙළන තැනක් මූලික කරගෙන ඒ අනතුරින් අපේ ජීවිතේ ගලවා ගන්නේ කොහොමද කියන කාරණා අපි පින්වත් ස්වාමීන් වහන්සේලාත් සමග මේ උතුම් සදහම් පිළිසඳරේදී කතා කරනවා. අද දවසේ මේ සදහම් පිළිසඳරට දායකත්වයෙන් දරනු ලබන්නේ නුගේගොඩ මාදිවෙල පාර නොම්බර 55 නිවසේ පදිංචි පින්වත් විමලසේන මහතා, සිරියාවතී මහත්මිය සහ හර්ෂණ නිසාන්ත මහතා විසින් ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ අද දවසේ උපන්දිනයේ සමරන පින්වත් හර්ෂණ නිශාන්ත මහතාට මේ ධර්ම දානමේ පිනේ අනුහසින් නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරන අදහසිනුයි අද මේ ධර්ම දානමේ පින්කම සිද්ධ වෙන්නේ. ඉතින් අද දවසේ සදහම් පිළිසඳර සිදු කිරීමට අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නය අපි සාදරයෙන් ගෞරවයෙන් පිළිගනිමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පළමුව අප හැමදෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. අද දවසේ උතුම් සදහම් පිළිසඳර අපි ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ කාලේ වෙනකොට වැඩසටහන් ගණනාවකදී ජීවිතයේ ආලෝකය කරා අරගෙන යන්නේ කොහොමද කියන කරුණු කාරණා අපි කතා බස් කළා. ඉතින් මිනිස්සෙකුගේ ජීවිතයේ ආලෝකය කිව්වහම, දියුණුව කිව්වහම ඒක බොහෝ දෙනෙක් හරියට තෝරා බේරගත්ත කාරණාවක් නෙවෙයි. හැබෑවටම ජීවිතය දියුණු කරගන්නවා කියන්නේ මොකක්ද කියලා. ඇත්තම ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව බලපුවම අපිට පේනවානේ ජීවිතයක් ශ්‍රේෂ්ඨත්වයට අරගෙන යනවා කියන කාරණාව කරගන්න පුළුවන්ම බුද්ධ ශාසනය ඇතුළේ විතරනේ. මොකද බුදුරජාණන් වහන්සේ වදාළ තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් විතරයි මේ ලෝකයට අනුත්තරීය කාරණා නැත්නම් ජීවිතයක් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන කාරණා මේ ලෝකේ පහළ වෙන්නේ බුදු කෙනෙක් එක්ක. ඉතින් මේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන කාරණා අපි හරි විදිහට දේශනාව ඇසුරින් ඉගෙන ගත්තොත් අපිට අඩු ගන්න මේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරගන්නවා කියන්නේ මොකද්ද කියලා හරියට තෝර බේර ගන්න පුළුවන් වෙයි කියලා අපි කල්පනා කළා. ඒ නිසා ස්වාමීන් වහන්සේ අද මේ සදහම් පිළිසඳරේදී මේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන කාරණා, එහෙම නැත්නම් අනුත්තරීය ධර්ම කියන්නේ මොනවාද කියන කාරණේ විස්තර කරමින් අපි සදහම් පිළිසඳර සිදු කරමු. පින්න ස්වාමීන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාට පස්සේ ඒ බුද්ධ ශාසනය තුල මිනිසාට පුළුවන්කම ලැබෙනවා, නැත්නම් ඒ ශ්‍රාවකත්වයට පැමිණෙන කෙනාට අවස්ථාව ඉඩකඩ සැලසෙනවා තමන්ගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් දක්වා අරගෙන යන්න. එතකොට මේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් කියන්නේ යම් කෙනෙක්ගේ ජීවිතය මේ සසර දුකින් නිදහස් වෙන මාර්ගය කරා එනවාද? ජීවිත අවබෝධය ඇති කරන තැනට එනවාද? ආන් ඒ තත්වයට දියුණු කරගන්න අවස්ථාව ලැබීම. එතකොට සාමාන්‍යයෙන් සසර යන සත්වයා ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඇතුව නෙවෙයිනේ යන්නේ. එහෙමයි සර්වස්. නිකම්ම ජීවිතයක් විතරයි ඒක. එතකොට ඒ සංසාරේ යන කෙනා ඒ නිකම්ම ජීවිතේ වෙලාවකට නිරේට යනවා. තිරිසන් ලෝකෙටද, പ്രേත ලෝකෙටද උපත සකස් වෙන යම් පිළිවෙලකටද ඒ විදිහකට උපතක් කරා යනවා. මොකද ඒ නිකම්ම සාමාන්‍ය ජීවිතයක් නිසා. නමුත් ශ්‍රේෂ්ඨත්වයේ කරා තමන්ගේ ජීවිතය අරගෙන ගියොත් එහෙම ඒ ශ්‍රේෂ්ඨ ජීවිතයක් ආපහු නිරේ කරා යන්නේ නැහැ. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ කරා යන්නේ නැහැ. සුගතියක උපතක් තමයි උරුම වෙන්නේ.
මොකද ශ්‍රේෂ්ඨ ජීවිතයකට උරුම ඒක සුගතිය. එතකොට ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනයක් මුණ ගැහුණාට පස්සේ තමයි යන්නේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් උදා කරගන්න ඇති කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශ්‍රේෂ්ඨත්වයේ කරා කෙනෙක්ගේ ජීවිතය අරගෙන යන්න ඒකට උපකාර වෙන කරුණු තියෙනවා. එතකොට යම් යම් දේවල් දැකීම තුළ මේ මිනිසයා සතුට වෙනවා. එතකොට මේ සතුට වෙන දේවල් අතර යම් දෙයක් තියෙනවාද ඒ තුලින් ජීවිතයේ විශේෂ දෙයක් ශ්‍රේෂ්ඨත්වයේ කරා අරගෙන යන ආන්ගේ අනුත්තරීය ධර්මයට කියනවා දස්සනානුත්තරීය කියලා. එතකොට මේ දස්සනානුත්තරීය කියන කාරණය බුද්ධ ශාසනයක් තුල බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණාට පස්සේ පමණක් පහළ වෙන දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කාරණේ බොහොම ලස්සනට විස්තර කළ දුන්නා. සාමාන්‍යයෙන් ලෝකේ මිනිස්යන් අතර තියෙනවා නොයේ දේවල් දකින්න යනවා. ලස්සන දේවල් නැත්තම් ප්‍රසිද්ධ දේවල් ප්‍රසිද්ධ පුද්ගලයන් දකින්න කැමති. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ මේ ඒකත් එක්ක මේ ලෝකේ ලස්සනයි කියලා තියෙන දී ඇලි තියනවාද නැත්තම් ප්‍රසිද්ධ කියලා තියෙන ඒවා ගස් කොළන් වෙන්න පුළුවන්, කඳු හෙල් වෙන්න පුළුවන්, ප්‍රපාත වෙන්න පුළුවන්. එතකොට මේ හැම දෙයක්ම බලන්න යනවා, දකින්න යනවා. ඒ වගේම පුද්ගලයෝ සමහර ප්‍රසිද්ධ පුද්ගලයෙක් එනවා කියපුවාම ඒ ප්‍රසිද්ධ කෙනාව දකින්න මහා ජනකායක් එකතු වෙනවනේ. ඒ වගේ අවස්ථාවල උදාහරණ ඉතින් අපි වෙන් වශයෙන් කිව්ව නැතු වුණාට ඕනිතරම් තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ හැබැයි මේ එක දෙයක් තුලින්වත් මිනිස්යාගේ ජීවිතය අර ශ්‍රේෂ්ඨ වූ විශේෂ වූ ජීවිතයක් කරා යන්නේ නැහැ. ඒ කියන්නේ ඒ හැම දෙයක් බලන්න ගියා කියලා ඒ සාමාන්‍ය ලෝකේ තියෙන දෙයක් දුටුපමණින් ඒ කෙනාගේ ජීවිතය සුගතියට යන මාර්ගයට එනවා කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ නමුත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණා මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේව දකින්න යෑමක් ඇද්ද? නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක් දකින්න යෑමක් ඇද්ද? ආන්ගේ දකින්න යෑම තුල ඒ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයේ කරා යනවා. ශ්‍රේෂ්ඨත්වයේ කරා යන මාර්ගයට ඒ කෙනාගේ ජීවිතයපත් වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒක වෙන්නේ කොහොමද? ඔන්න බුදුරජාණන් වහන්සේ නමක් දකින්න ගියපුවාම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් දකින්න ගියපුවාම ඒ කෙනාට අහන්න හම්බෙනවා මේ ජීවිත අවබෝධය කරන ධර්මය. ඒ කෙනාට මුණ ගැහෙනවා මේ සුගතියට යන මාර්ගය. එතකොට ඒ සුගතියට යන මාර්ගය පුරුදු කරපුවාම තමයි ඒ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයේ කරා යන්නේ. එතකොට ඒ සඳහා ප්‍රධාන මූලික දේ වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ නමක් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් දකින්න යෑම. අසුරු කරන ලැබීම, මුණ ගැසීම. එතකොට ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍යයෙන් ලෝකයේ තුල මේ විවිධ දේවල් බලන්න යනවා කියපුවාම ඊට වඩා වෙනස් එකක් නේ තියෙන්නේ. ඒක නිකම්ම මේ අර ඇහැට ලස්සන දෙයක් නැත්නම් ඇහැට ප්‍රසිද්ධ දෙයක්, ප්‍රසිද්ධ පුද්ගලයෙක්ව දැකීම විතරයිනේ. එහෙමයි පොඩි විනෝදාස්වාදයක් තියෙනවා. එච්චරෙන් තියෙන්නේ. ඔව්. දැන් අර අපිට මතකයි ස්වාමීන් වහන්සේ දැනට අවුරුදු 20කට විතර වගේ කලින් මේ ලංකාවෙම එක කාලෙක මේ එක දරුවෙක් ඉපදලා තිබුණ එක පළාතක ශරීරයෙන් ටිකක් ලොකුයි. වැඩිපුර ටිකක් කෑම කනවා. යෝධ බබා කියලා තමයි ප්‍රසිද්ධ වුණේ. ඉතින් මිනිස්සු වැල නොකැඩී යන්න ගත්තා. ඉතින් අවුරුදු 4-5 තිබුණා මං හිතන්නේ මිනිස්සුන්ගේ වැල නොකැඩී ඒ ළමයා බලන්න යන්නේ ඒක. පස්සේ කොහමද ඒක අකාමකා වෙලා ගියා. ඊට වසර කීපයකට පස්සේ දරුවා මං හිතන්නේ මිය පරලෝ ගියා. එතකොට දැන් අර එකල ලොකු කතා බහක් ඇතුළත තිබුණා මෙන්න යෝධ බබෙක් උපන්නා කියලා. නමුත් අර ඒ බඳු දෙයක් දැන් දකින්න ගියා කියලා කාගේවත් ජීවිතයට විශේෂයක් හම්බුන්නේ නැහැ. ශ්‍රේෂ්ඨත්වයට පත්වීමක් සිද්ධ වුණේ නැහැ. නමුත් යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ හරි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හරි දකින්න හම්බුනොත් දැන් ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ වැඩ ඉන්නේ නැද්දි මුල්ම ධර්ම දේශනාව සිදු කරලා ඉවර වෙලා එතකොට මේ නගරේ හිටපු අතිශය සැප බහුල ජීවිතයක් කාමභෝගී ජීවිතයක් ගත කරපු යසකුල පුත්‍රයා සිටු පුත්‍රයා මේ සිටු පුත්‍රයා එදා උදෑසන ඒ සිටු පුත්‍රයාට හිතුණනේ මේ කාමයන් එක්ක ගත කරන ජීවිතේ නම් කිසි
අස්වැසිලි රහිත එකක්. මේ ජීවිතේ මීට වඩා යමක් තියෙන්න ඕනේ කියලා තමයි ගෙදරින් එළියට බැස්සේ. හැබැයි දන්නේ නැහැ යන්නේ කොහෙටද කියලා. වාසනාවකට බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැනට ආරාමේ වැටයිනින් තමයි ගියේ. බුදුරජාණන් වහන්සේ අර අඳුරේ ඉන්නදිම නම කියලා කතා කළා. එතකොට මේ යසකුල පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ආන්නේ යෑම බුදුරජාණන් වහන්සේ මුණ ගැහිම යසකුල පුත්‍රයාගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයේ කර අරගෙන ගියානේ. එදා දවසේ ඇතුළත තව පැය කිහිපයක් ඇතුළත රහතන් වහන්සේ නමක්. සම්පූර්ණයෙන්ම ජීවිතයේ යම් විදිහක ශ්‍රේෂ්ඨත්වයක් ඇද්ද මිනිස්සුන්ට නගා කරගන්න පුළුවන් ඒ ඉහළම තැනට ගියා. එතකොට ස්වාමීන් වහන්සේ ඒකෙන් යසකුල පුත්‍රයාට විතරක් නෙමෙයි මේ භාග්‍ය සැලසුනේ. ඊට පස්සේ යසකුල පුත්‍රයාගේ යම් මිත්‍රයෝ හිටියද ඒ මිත්‍රයෝ පවා හිතන්න ගත්තනේ. අපගේ මේ යසකුල පුත්‍රයා යම් ශාසනයකද හිත පහදවාගෙන යම් ශාසනයකට ඇතුළත් උනේ පැවිද්ද ලැබුවේ ඒක ලාමක දෙයක් වෙන්න බෑ. ආපහු ඒක ප්‍රශ්න කරන්න ඒකේ අඩුපාඩු හොයන්න ගියේ නෑ. නැත්තම් ගුණදොස් හොයන්න ගියේ නෑ. එපමණකින්ම අපේ මේ යසකුල පුත්‍රයා යම් ශාසනයකට ඇතුළත් වුණාද ඒක ශ්‍රේෂ්ඨ එකක්. එහෙනම් අපිත් එතනට යන්න ඕනි කියලා ගියා. එයාගේ ජීවිත ශ්‍රේෂ්ඨත්වයටපත් වුණා. එතකොට එයයි පිරිනුවම් පෑවා. දැන් යසකුල පුත්‍රයාගේ පියා සෝතාපන්න වුණා. ඊළඟට මව සෝතාපන්න වුණා. ඉතින් මේ වගේ මහා යහපතක් සැලසුණා. එකම දෙයින් බුදුරජාණන් වහන්සේව දකින්නේ යෑමෙන්. එතකොට ස්වාමීන් වහන්සේ මේ වගේ ශ්‍රේෂ්ඨත්වයේ කරා නැත්තම් මේ සසරින් මිදෙන මාර්ගයේ කරා යම් කෙනෙකුගේ ජීවිතය පැමිණෙනවාද ආන් ඒක තමයි අනුත්තරීය ධර්මය. එතකොට මේ අනුත්තරීය ධර්මය බුද්ධ ශාසනයක් තුල අපිට මුණ ගැහෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ නමක් දකින්න යෑමක් ඇද්ද? ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් දකින්න යෑමක් ඇද්ද? ඒක තමයි මේ දකින්න යන දේවල් අතර ශ්‍රේෂ්ඨ. බුදුරජාණන් වහන්සේ වදාළ හැබැයි අර අනිත් දේවල් තියෙනවා. එහෙමයි. එහෙම ලස්සන තැන් ලස්සන පුද්ගලයෝ නැත්නම් ප්‍රසිද්ධ අය දකින්න යෑමක් තියෙනවා. හැබැයි ඒකෙන් ශ්‍රේෂ්ඨත්වයේ කරා යන්නේ නැහැ. ශ්‍රේෂ්ඨත්වයේ කරා යන කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දකින්න යෑම හෝ සංඝයා දකින්න යෑම කියලා බුදුරජාණන් වහන්සේ වදාළ ස්වාමීන් වහන්සේ. පින්න ස්වාමීන් වහන්සේ ඇත්තටම ගත්තොත් දැන් සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතේ සාමාන්‍ය මිනිස්සයා ඇත්තටම කැමති ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න. එහෙමයි. කියන්නේ වටිනා කියන ජීවිතයක් ඇති කරගන්න කැමති. හැබැයි ඒ වෙනුවෙන් තමයි මහන්සි ගන්න. හැබැයි ගොඩාක් දෙනෙකුට මේ ලොකු ඇටහීමක් නෑ හැබැයිට වටින්නේ මොකද්ද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ වටිනා කියන ජීවිතය ගැන පෙන්වුවේ මඟපල නිවන අවබෝධ කරන ජීවිතය ගැන. ඒකට තමයි වටිනාකම දුන්නේ. දැන් එක තැනක ආලවක ඇවිල්ලා අහනවනේ ස්වාමීන් වහන්සේ මේ කතං ජීවිතම අවසිට්ඨන්ති. එහෙමයි. මොන විදිහේ ජීවිතයද ශ්‍රේෂ්ඨ වන්නේ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරේ තමයි පඤ්ඤා ජීවිතම අවසිට්ඨන්ති. ප්‍රඥාවන්ත කෙනාගේ ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ වන්නේ. ඒතකොට මේ ප්‍රඥාවෙන් බැබළුණු යම් ජීවිතයක් තියෙනවා නම් එයාගේ ජීවිතය තමයි ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් දේශනා කළේ. එතකොට ආන්ගේ ශ්‍රේෂ්ඨත්වයට පත් වීම පිණිස හේතු වෙන කාරණා තමයි බුදුරජාණන් වහන්සේ අනුත්තරී ධර්ම හැටියට පෙන්ලා දීලා තියෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ එක එක දේවල් දකින්න මිනිස්සෙක් යනවා. හැබැයි මේ ඇතෙක් දකින්න වේවා, දියලි දකින්න වේවා, මිනිස්සෙක් මොකක් හරි සාමාන්‍ය මිනිස්සෙක් දකින්න ගියා කියලා එයාගේ ජීවිත වල ප්‍රඥාව කියන එක උපදින්නේ නැහැ. එහෙමයි. දැන් අපි දකිනවනේ සමහරවිට මේ මහා වියදම් කරගෙන බලන්න කියන්නේ යනවනේ නේ ස්වාමී. ඈත දුර ඈත තියෙන දේවල්. එහෙමයි. එහෙමයි. ඉතින් මේ බලන එක විතරක් නේ දැන් බුදුරයන් දේශනා කළා ස්වාමීන් වහන්සේ වගේ අහන දේ තුලත් ඒවා. එහෙමයි. නොඑක් දේවල් අහන්න මිනිස්සු යනවා කියනවා. හැබැයි අහන දේ තුල ප්‍රඥාව කියන එක උපදින්නේ නැත්නම් අර මඟපල් නිවන අවබෝධය කරා ජීවිතයක් යන්නේ නැත්නම් ඒක ශ්‍රේෂ්ඨත්ව පත්‍ර කාරණයක් නෙමෙයි. දැන් බුදුරයන් දේශනා කරනවා මිනිස්සු ඉන්නවා කියන මේ ලෝකේ බෙර ගහනවා. ඒ සංගීත සම්දර්ශන සින්දු අහන්න යනවා. නොඑක් මිනිස්සු කරන කතා අහන්න යනවා. මිත්‍යා දෘෂ්ටිකයෝ කියන බණපද අහන්න යනවා. ධර්මයේ කියලා කියන්නේ. හැබැයි ඒ තුල යාගේ ජීවිත ප්‍රඥාව උපදින්නේ නැහැ. එහෙමයි. එතකොට ඒක මුල් කරගෙන ඒක හරි කියන එක ලාමක දෙයක් කියනවා. ගාම්‍ය දෙයක් කියනවා. ඒක පුතග්ජනට අයිති දෙයක් කියනවා. ඒ වගේ තමයි කියන එක යහපත අදලා දෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ මඟපල නිවන අවබෝධය කියන අර්ථය යට ජීවිතේට එන්නේ නැහැ කියනවා. ඒ බුදුරජාණන් දේශනා කරන හැබැයි කෙනෙක් ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ හරි ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් හරි කියන ඒ ධර්මය අහන්න යනවා නම් අන්න ඒක ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන කාරණයක් කියනවා. පහන් සිතින් කරන්න. හේතුව තමයි ස්වාමීන් වහන්සේ ඒ ධර්මයේ අහනකොට එයාගේ ජීවිතයේ අර ප්‍රඥාව කියන එක උපදිනවා. ඒ අවබෝධයෙන් කලකිරෙන කෙනෙක් බවට පත් වෙනවා. නොවැළෙන කෙනෙක් බවට පත් වෙනවා. විශේෂ ඥානය ලබා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. හරි ලස්සන සිද්ධියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් විශාකාව විවාහ වුණේ මිගාර
සිරිතුමාගේ පුතත් එක්ක පූර්ණවර්ධන කුමාරයාත් එක්ක. එතකොට මේ මිගාර සිරිතුමා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා පැහැදිච්ච කෙනෙක් නෙමෙයි. ධර්මයට කැමති කෙනෙක් නෙමෙයි. හැබැයි විශාකාව විවාහුනේ පවුලට. විශාකාව සෝතාපන්න ශ්‍රාවිකා. පුංචි කාලෙම සෝතාපන්න වුණේ. එතකොට දවසක් බුදුරජාණන් වහන්සේ වඩම්මනවා ගෙදරට දාන දෙන්න. ඒතර විශාකාව තිබුණු ගෞරවයට මේ කැමැත්තට දැන් මේ මිගාර සිරිතුමා ඉඩ දීලා තිබුණේ ඒකට. හැබැයි බුදුරජාණන් බැහැ දකින්න ගියේ නැහැ. ළඟට ගියේ නැහැ. මේ කිව්වොත් මට මේක අහන්න වෙයි කියලා ගියේ නැහැ. හැබැයි ඒ වුණාට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් දැක්ක මේ මිගාර සිරිතුමාට තිබුණා මේ අර ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න පුළුවන් හැකියාව. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟින් දකින්න ළඟට ගියේ නැති වුණාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන්න සැලැස්සුවා. වෙන තැනක ඉඳී. හැබැයි කාවරෙන් එපිට හිටියට පේන්නේ නැතු හිටියට බුදුරජාණන් වදාළ ධර්මය ඇහුණා. අහන පුරුෂානස ප්‍රඥාව ඉපදුණා. මාර්ගඵල ලැබුණා. ඒකට එතන විස්තරේ තියෙනවා මේ අන්තිමට බුදුරජාණන් ළඟට ගිහිල්ලා වැඳ වැටලා ඊට පස්සේ කියා හිටන මේ විශාකාව ගැන මේ තමයි මගේ අම්මා. මේ අවස්ථාව හදලා දුන්නේ මේ විශාකාව නිසා. ඒතර බලන්න ස්වාමීන් වහන්සේ බුදුරජාණන් ධර්මයේ අහන තාක් එයාට ප්‍රඥාව ලැබුණු ජීවිතය ලැබුණේ නැහැ. ඒකේ අහපු ගමන් තමයි ඉක්ුණේ. එහෙමයි. ඒකට වෙන දැන් විමකාර සිතුමා කියලා කියන්නේ සල්ලි භාගෙ නොතිබ්බ කෙනෙක් නෙවෙයිනේ. මොන දේවල් අහන්නද? ඊළඟට නිගන්ට ඒ කියන්නේ අන්‍යාගමික පිරිස සරණ ගිහිල්ලා ඉඳී. ඒ දේවල් ඇහුවා කියලා ප්‍රඥාවෙන් බැබළුණු ජීවිතය ළඟගත්තේ නැහැ. ඒ වගේම සාරණ තව බලන්න අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ජීවිතය. සාරිපුත්තයන් වහන්සේ ගිහි කාලේ උපතිස්ස කෝලිතේ මුගලන් මහ රහතන් වහන්සේ දෙන්න. ඒ සංගීත සම්දර්ශනයක් වෙලාවේ හිතුණා මේ ජීවිතේ වැඩක් නැහැ. මීට වඩා වටින දෙයක් ජීවිතේ තියෙන්න ඕන කියලා හොයාගෙන ගියේ. ගිහිලාට පැවිදි වුණා සංජය කියන පරිබ්බාජක ගාවට. හැබැයි ඒ පරිබ්බාජකයා ළඟ ඉන්න තා ප්‍රඥාවෙන් බැබළුණු ජීවිතයක් ලැබුණේ නැහැ. යම් දවසක අස්සජී මහරහතන් වහන්සේ හම්බ වෙලා අස්සජී මහරහතන් බණපදය ඇහුවේ. අන්න ප්‍රඥාවට ඉපදුණා. මගපල්ලාභි ශ්‍රාවකෙක් බවට පත් වුණා. ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඇති කරගත්ත කෙනෙක් වුණා. ඒකයි කියන ශාවනවාසේ ඒ බුදුරජාණන්සේ පෙන්ලා දුන්නේ ප්‍රඥාවෙන් බැබළුණු ජීවිතය කරා යන්න උපකාරී වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න. වෙන දෙයක් ඇහුවා කියලා ඒ දේ ලැබෙන්නේ. ඒකයි ඒකට අනුත්තරී ධර්මයක් කියලා කියන්නේ. නැත්තම් මිනිස්සෙක් වෙන මොන දේ ඇහුවත් අර ලාමකිතුරු යනවා. ලාමකිතුරු යනවා කියලා කියන්නේ එයා දුගතිය නිදහස් නැහැ. ඕන වෙලාවක සතර පාරේ වෙන්න පුළුවන්. අනික ඒ කෙනාගේ ජීවිතය සැනසීමේ ජීවිතයක් නෙමෙයි තියෙන්නේ. බොහෝම පීඩාවෙන් බොහෝ විට තියෙන අතීතය ගැන හිතලා පසුතැවෙනවා. අනාගතය ගැන හිතලා බයෙන් තදිගෙන අනේ අපිට මොකක් වේද කියලා. ඉන්න වර්තමානයේ ඉන්න උනත් එයා සැනසීමක් නැහැ. මේ විසිරුණු සිතින් යුතු සංසිඳීමෙන් තොර වාසය කරන්නේ. ඒ ශ්‍රේෂ්ඨ ජීවිත නෙවෙයි. සමහරට මහා සල්ලි තියෙනවා. මහා ධනස්කන්ධ තියෙනවා. සමහරට ලස්සන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරලාට ලෝක ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රඥාව කියන එක නැත්තම් ඒ බබළු ප්‍රඥාවෙන් බබළු ජීවිතය නැත්තම් එයා දුකසේ වාසය කරන. ඒක ශ්‍රේෂ්ඨ ජීවිතයක් කියලා කියන්නේ නුවණ තියෙන කෙනා. ඉතින් අර ප්‍රඥාවෙන් බබළු ජීවිත කරා යන්න උපකාරී වෙනවා අර අනුත්තරී ධර්ම. මොකද්ද ස්වාමීන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන්න යනවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් තථාගත ශ්‍රාවකයන් දේශනා කරන ධර්මයේ පහන් සිතින් අහනවනම් එයාට පුළුවන් තමන්ගේ ජීවිතවල අර ප්‍රඥාවෙන් බබළුණු ජීවිතය උපදවා ගන්න. ඒ නිසා බුදුරජාණන් දේශනා කළා පින්නස් සාමස ඒක අනුත්තරීයයි කියලා. ශ්‍රේෂ්ඨත්වයට පත්‍ර කාරණයක් කියලා. එහෙමයි සානස. දස්සනානුත්තරීය සහ සවනානුත්තරීය ජීවිතේ ශ්‍රේෂ්ඨත්වය ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ ඇත්තෙන්ම අපි සාමාන්‍යයෙන් භෞතිකෝ මේ පේන දේවල් දිහා ලෝකේ බලලා මෙව්වාගින් ජීවිතේ ශ්‍රේෂ්ඨ කරගන්න පුළුවන් කියන කල්පනාවකනේ ගොඩාක් දෙනෙක් ඉන්නේ. ඇත්තටම තරංගි තියෙන සංස සම්පූර්ණ ඒකටනේ. අපි ගත්තොත් අපි අහලා තියෙනවානේ භාග්‍යතුන් වහන්සේක අවස්ථාවක අපේ ආනන්ද මහතෙරුන් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වඩිනකොට බුදුරජාණන් වහන්සේ පාරේ එක තැනකදී සිනහ පහල කළා. බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරන්න හේතුව මේ පාර හරහාට කඩි පෙලක් යනවා කියනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ මේ නොකරුණේ අස්ථානයේ හිනහ පහල කරන්නේ. යම් කරුණක් මුල් කරගෙනමයි බුදුරජාණන් වහන්සේ මේ දසන් පෙන්වලා සිනහ පහල කරන්නේ. බුදුරජාණන් වහන්සේ මෙසේ සිනහ පහල කරන්න හේතුව කිමද? බුදුරජාණන් වහන්සේ වදාරනවානේ ආනන්දේ ඔය යන කඩිපෙලේ එකදු කඩියෙක්වත් නැහැ සක්විති රජෙක් බවට පත් නොවෙච්චි. එතකොට මේ සාමාන්‍යයෙන් අපි මේ කතා කරන ජීවිතේ ඉහළටම ගිය ඇයෝ සක්විති රජවරු වෙලා මේ
මාණික්ක රත්න 7ක් සහිතව ඊළඟට එරදි 4ක් සහිතව හිටපු මේ සිව් මහා දිවයිනටම අධිපතියෝ වෙලා හිටපු අය ජීවිතේ ඉහළටම ගිහිල්ලා හැබැයි හරියටම ශ්‍රේෂ්ඨත්වයට පත් වෙච්ච නැති නිසා ඒ ජීවිත ආයේ හීන වූ තැනට දැන් කඩිය වෙලා සංසාර දැන් ඒකේ සක්විති රජ වුණාම මාණික්ක රත්න 7ක් එක්ක සතුටු වෙන කෙනා නෙමෙයි අනේ කඩිය වුණාට පස්සේ අර බත්තට කුසගෙන යනවා නිසා ඒ තැනට ඒ ජීවිතේ පත් වෙලා එතකොට අපිට හොඳට තේරෙනවා මේ ශ්‍රේෂ්ඨත්වය කියන දේ අපි මේ භෞතිකව ලෝකයේ බලන දේ අපි දකින දේ තුල නැහැ කියලා. එහෙනම් යම් දකින දේවල් අතර ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත්වීමක් ඇද්ද? ඒක කුමක්ද කියලා අපි ඊටාම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් ඉගෙන ගත්තා. ඊළඟට අහන දේවල් අතර ශ්‍රේෂ්ඨදී. තවත් පින්වත් ස්වාමීන් වහන්සේ මේ ජීවිතය තුල ශ්‍රේෂ්ඨත්වයට කරා අරගෙන යන දේවල් තියෙනවා. අපි ඒ කාරණා පැහැදිලි කරගෙන යමු. උතුරු ස්වාමීන් වහන්සේ දැන් අර ස්වාමීන් වහන්සේ සිහිපත් කර කාරණය සක්විති රජ වෙලා හිටපොය දැන් කඩිපොලිමේ යනවා එක්කෙනා පිටිපස්සේ එක්කෙනා. දැන් සක්විති රජ බව කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ලෝකේ ලැබීම් අතර කෙනෙකුට ලබන්න පුළුවන් නම් ඉහළම තැනනේ. ඒ කියන්නේ මනුස්ස ලෝකේ. ඒ ඉහළම තත්ත්වය ඒ කියන්නේ මේ මුළු සිව් මහා දිවයිනේම අධිපති. ඒ අධිපති බව ලැබපු අය ඒකනේ දැන් ලබන්න තියෙන ලොකුම ලාභේ. ඒ ලැබීම ලැබුණා. හැබැයි අන්තිමට අර කඩිපොලිමේ. එතකොට මේ ලැබීම් අතර ඉහළම දේ ලැබුණත් සාමාන්‍යයෙන් ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨත්වයක් ලැබිලා නැහැ එහෙනම්. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් එහෙනම් එතනින් පල්ලෙහා තියෙන සාමාන්‍ය ලැබීම් තියෙනවනේ. ලාභ කියලා මිනිස්සු සලකන ඒවා. දැන් සමහර කෙනෙකුට මිල මුදල් හම්බුනොත් අපි හිතමු හදිසියෙ කෙනෙකුට ලොතරැයියක් හැදුනා. මහා ලාභයක් කියලා හිතන්නේ. එහෙමයි. ඊට පස්සේ එහෙමත් නැත්තම් හොඳ රැකියාවක් හම්බුණා. ඊළඟට සමහර කෙනෙකුට හොඳ විවාහයක් කරගන්න අවස්ථාව හම්බුණා. එහෙමත් නැත්තම් හොඳ දුවෙක් පුතෙක් ලැබුණා, දරුවෝ. එතකොට මේ දේවල් ලැබෙනකොට කෙනෙක් හිතන්නේ මේ මගේ ජීවිතේට මහා ලාභයක්, මහා සම්පතක් කියලා. එහෙනම් සාමාන්‍යයෙන් දැන් ගත්තොත් සානස මේ මිනිස්සු කියන්නේත් එහෙමනේ. හොඳට ගේතර හදාගෙන ඉන්නවනම්, හොඳ රස්සාවක් තියෙනවනම්, හොඳ පෞල් ජීවිතයක් ගත කරනවනම් ඔක්කොම හරි. ඔක්කොම හරි. එහෙමනේ කියන්නේ නේද සානස? ඒක ලොකු ලාභයක්. ඒ කියන්නේ ජීවිතේ සම්පූර්ණයි වගේ කතාව බහ තියෙන්නේ. එහෙමයි. දැන් සමහර විට කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්. දැන් සමහර කෙනෙක්ගේ හීනයක් නේ මේ විදේශගත වෙලා පිටරටකට යන එක. ඉතින් අමාරුවෙන් අර වීසා ඇප්ලයි කළා අවුරුදු ගාන මහසීල හම්බ වෙනවා. හිතන්නේ මෙන්න මට හම්බුණා ලොකුම ලාභය කියලා. එහෙමයි. එතකොට ඒ වගේ අර කෙනෙකුට වෙනස් ඉතින් ඒක. නමුත් දැන් ඒ ලැබෙන දේ තුල කෙනෙක්ගේ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයේ කරා යන්නේ නැහැ. දැන් අර සක්විති රජ වෙලා හිටපු කෙනත් ශ්‍රේෂ්ඨත්වයේ කරා ගියේ නැහැ. අන්තිමට කඩිපොලිමේ. එතකොට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාළනේ අනිත් කාරණේ මේ සක්විති රජ වෙලා හිටියත් සුගතිය උපදිනවා දෙවියන් අතර මරණින් මත්තේ. මොකද හේතුව මනුස්ස ලෝකේ ධාර්මිකව මේ රජකම් කරපු නිසා. හැබැයි දෙවියන් අතර උපදිලා ඒ රැස් කරපු පිනට අනුව සැප විඳිනවා. හැබැයි ඒ පින ගෙවිලා අවසන් වෙලා යන දවසට අලුතෙන් පිනක් රැස් කරගත්තේ නැත්නම් නිරයට යන්න පුළුවන්. තිරිසන් ලෝකෙට යන්න ඉඩකඩක් තියෙනවා. ප්‍රේත ලෝකෙට වැටෙන්න ඉඩකඩක් තියෙනවා. මොකද ඒ ස්වභාවයෙන් මිදිලා නැහැ. එතකොට ඒකයි ඒ ජීවිතේ ශ්‍රේෂ්ඨ නැහැ කියන්නේ. එතකොට නමුත් යම් කෙනෙකුට බුද්ධ ශාසනය මුණ ගැහෙනවා ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න හම්බ වෙනවා. එතකොට එයාගේ ජීවිතේ ශ්‍රද්ධාව කියන ලාභය යාට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නය ගැන පැහැදීම. එතකොට ඒ ශ්‍රද්ධා ලාභය ලැබුණොත් එහෙම බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ ශ්‍රද්ධා ලාභය ලැබිච්ච කෙනා සුගතිය උපතක් කරා යන්නේ. ඒ වගේම ශ්‍රද්ධා ලාභය ලැබිච්ච කෙනාට ඒ ශ්‍රද්ධාව තුළ පිහිටලා මේ සුගති රැකවරණයේ ස්ථීරව සලසා ගන්න පුළුවන්. දැන් ස්වාමීන් වහන්සේ අර එක්තරා දවසක බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වැඩම කරද්දී බුදුරජාණන් වහන්සේ දුටුවා මේ එක වයසක ආච්චි කෙනෙක් මරණයට බොහොම කිට්ටුයි, බොහොම ටික වෙලාවයි ජීවත් වෙන්න තියෙන්නේ. මරුණාට පස්සේ දුගතිය යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ආච්චි ඉස්සරහට වැඩම කළා. දැන් බුදුරජාණන් වහන්සේ ළඟටම වැඩියත් මේ වයසක ආච්චිට හිතුනේ නෑ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි මඟ පෙන්වුවේ ආච්චියේ මේ ඉන්නේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ මුත්තුමයන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේ හිත පහදවගෙන වන්දනා කරන්න කිව්වා. ඉතින් ඒ
ආච්චිට යම් කිසි හැකියාවක් තිබුණා. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේගේ වචනේ පිළි අරගෙන හිත පහදවාගෙන දොහොත් මුදුන් දීලා වන්දනා කරන්න. ඉතින් ඒ පැහැදීම, ඒ ශ්‍රද්ධාලාභය විතරයි කියන ඒ ජීවිතේට හම්බෙච්ච දේ. හැබැයි ස්වල්ප මොහොතකින් මරණයටපත් වෙනවා. සුගතිය උපදින්නේ. අර ලැබිච්ච ශ්‍රද්ධාලාභයේ තියෙන වටිනාකම. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මනුස්ස ලෝකේ වෙන මේ අනිත් බාහිර ලාභයන් කියලා සලකන දේවල් ඒ මොන දේත් එක්ක හිටියත් මරණින් මත්තේ සුගති ලාභේ නැත්තම් සුගතිය රැකවරන්නේ නැත්තම් අර ලාභයන්ගෙන් වැඩක් නැහැනේ. දැන් ස්වාමීන් වහන්සේ අර තෝදෙය්‍ය බ්‍රාහ්මණයා මනුස්ස ලෝකේ හිටපු සිටුවරයෙක්නේ. එතකොට මනුස්ස ලෝකේ හිටපු සිටුවරයෙක් මරණින් මත්තේ උපන්නේ බලකුක්ක වෙලානේ ගෙදර. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහම වඩිනකොටනේ බුරන්න ගත්තේ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ තෝදෙය්‍ය ඔබ මනුස්ස ලෝකේ ඉන්න කාලෙත් මට බිරුවා දැනුත් බුරනවා නේද කියලා නෙවෙයි. දැන් ඒකනේ අර සුබ කියන පුත්‍රයාට අහන්න හම්බුනේ. ඊට පස්සේනේ පුත්‍රයා ගිහිල්ලා අර වාදෙට ගිහිල්ලා වාද කරන්න පටන් ගත්තේ. ඉතින් ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ කවුරුත් දන්න විස්තරේ එහෙමයි. මේ අර ප්‍රකාශ කළේ මෙන්න මේ විදිහට කරන්න. එතකොට හරියටම දැනගන්න පුළුවන් කියලා. ඉතින් ඒ කියපු විදිහට කළාට පස්සේ දැනගන්න හම්බුණා. ඉතින් එතකොට තමයි සුබ නැත්නම් පුතා කම්පා වුනේ. එතකොට ස්වාමීන් වහන්සේ මනුස්ස ලෝකේ සිටුවරයෙක්. හැබැයි මරණින් මත්තේ තිරිසන් ලෝකේ. ඉතින් එතකොට අර ධන දාන්නේ තියෙන්නේ නැති පිරිවර සම්පත්තිය ප්‍රසිද්ධිය දැන් ලාභ කියලා සලකන්නේ. නමුත් ඒ ලාභයන් එක්කටවත් ඒ පුද්ගලයාව සුගතියට අරගෙන ගියේ නැහැ. ඒ ලාභයන් තුලින්. එතකොට එහෙනම් ලෝකේ තියෙන වඩාත්ම වටිනම ලාභය තමයි බුදුරජාණන් වහන්සේ ගැන, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන ශ්‍රද්ධාව උපදවා ගැනීම. ඒ ලාභය තුලින් තමයි මිනිස්යාගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය කරා අරගෙන යන්නේ. එතකොට මේ ශ්‍රද්ධාලාභය කෙනෙක්ගේ ජීවිතේ උපන්නා නම්, හටගත්තා නම් බුදුරජාණන් වහන්සේ වදාළේ අර ගිතෙල් පුරෝපු මැටි කලේ වතුරක් උඩට අරගෙන ගිහිල්ලා බින්දට පස්සේ වලං කටු ටික වතුර යටට යනවා. ගිතෙල වතුර උඩ පාවෙනවා. ඒ වතුර උඩ පාවෙන්න හා සමානව ඒ කෙනාගේ ජීවිතේ උඩුවතට යනවා. විශේෂගාමී වෙනවා. සුගති රැකවරණය සැලසෙනවා කියලා. එතකොට එහෙමනම් ස්වාමීන් වහන්සේ මේ ලැබෙන ලාභයන් අතර ශ්‍රේෂ්ඨම දේ තමයි ශ්‍රද්ධාලාභය ලැබීම. එතකොට මේ අනිත් ලාභයන් තියෙනවා තමයි. නැත්තේ නෑ. මේ මිල මුදල් හම්බෙන එක, රැකියාවන් ලැබෙන එක, නැත්තම් හොඳ ස්වාමියෙක් බිරිඳක් ලැබෙන එක, දරුවෝ ලැබෙන එක, සමාජ මට්ටම ප්‍රසිද්ධිය මේ හැම දෙයක්ම ලැබීම. හැබැයි ඒ අතර තමන්ගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයේ කරා අරගෙන යන්නේ කෙනෙකුට ශ්‍රද්ධාලාභය ලබා ගන්න පුළුවන් නම් ආන්ගේ ශ්‍රද්ධාලාභය තුළින් ස්වාමීන් වහන්සේ. එහෙමයි පින්න ස්වාමීන් වහන්සේ. දැන් මේ කාරණේ කියනකොට මට මතක් වුණේ ස්වාමීන් වහන්සේ විමානවත් තුල තියෙනවා. දැන් හැම තැනම තියෙනවා බුදුරජාණන් වහන්සේ කෙනෙක් හිත පහදවා ගත්තා. ඒ නිසාම සුගතිය උපන්නා. ඒ හැම තැනම තියෙනවා මේ ලාභය ලැබිච්ච නිසා සුගතිය රැකවන්න ලැබුණ හැටි. එනේ සුගතිය ඉපදීම කරා මේ පවා ශ්‍රද්ධාලාභයෙන් උපදලා දෙනවා. දැන් එක් තැනකවත් නෑ මට මේ ධනෙ ලැබිච්ච නිසා මම සුගතිය ආවා. මගේ දරුවෝ නිසා මම සුගතිය ආවා. ඒ වගේ මම මේ ඒ කාලේ හිටපු ලස්සනම කෙනා රූප සුන්දරිය මම ඒ නිසා සුගතිය ආවා. එකක්වත් නෑ. එහෙමයි. එතන තියෙන්නේ ශ්‍රද්ධාව උපදවා ගැනීමෙන් මම සුගතිය ආවා. ඒක ශ්‍රද්ධාව මුල් කරගෙන තව ගුණ ධර්ම දිනු කරගත්තා. එතකොට මේ ශ්‍රද්ධාලාභය කෙනෙකුට ලබනවා නම් ස්වාමීන් වහන්සේ ඒක ශ්‍රේෂ්ඨත්වයේ කරා යන යෑමට උපකාර කරන දෙයක්. දැන් අර එක විස්තරයක තියෙනවා පුබ්බ නිමිත්ත සූත්‍රය. එතන තියෙනවා ස්වාමීන් වහන්සේ දිව්‍ය ලෝකේ දෙවි කෙනෙක් චුත වෙනකොට ඒ දෙවි කෙනාගේ ඒ ස්වභාවය ප්‍රකට වෙනවා. ඒ කියන්නේ දහඩිය දානවා. පළඳගෙන ඉන්න මල් මාලා පර වෙනවා. ඒ වගේ ලක්ෂණ දකින්න හම්බ වෙනවා. එතකොට අනික් දෙවිවරු ඇවිල්ලා මේ දෙවි කෙනාට කියනවා බලන්න දෙවියේ ඔබ දැන් චුත වෙනවා. ඔබ සුගතිය උපදින්න. සුගතියේ ගිහිල්ලා උතුම් ලාභය ලබන්න. ලාභය තුල පිහිටන්න. එතකොට බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහන්නේ දෙවිවරු සුගතිය හැටියට සැලකුවේ මනුස්ස ලෝකේ. උතුම් ලාභය කියලා කිව්වේ ශ්‍රද්ධාලාභයයි. එහෙමයි. ලාභය තුල පිහිටන්න කියලා කියන්නේ ශ්‍රද්ධාව තුල ස්ථීර වෙන්න. අචල ශ්‍රද්ධාවකටපත් වෙන්න කියන්නේ. එතකොට බලන්න ස්වාමීන් වහන්සේ දෙවිවරු පවා මේ ලාභය ගැන කතා වෙන හැටි. එතකොට ඒ ශ්‍රද්ධාලාභය තමයි ස්වාමීන් වහන්සේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් කරා යන්න උපකාරී වෙන්නේ. ඒක නැත්තම් එයා ලාමක ස්වභාවයෙන් වෙනවා. එහෙමයි. ඒ නිසා අපේ ජීවිතයේ මේ ශ්‍රද්ධාලාභය කියන එක ඇති කරගන්න අපි කල්පනා කරන්න ඕනේ. බුදුරජාණන් ධර්මය අහලා ඒ ධර්මයට නුවණින් කල්පනා කරලා ඒ ලාභය ඇති කරගෙන ලාභය තුල පිහිටන්න.
එතකොට අපේ ජීවිත තුලත් අර මේ අර ලාමක ස්වභාවයන් තියෙන ඒවා බැහැර වෙලා ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් උපදව ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ශ්‍රද්ධාලාභය කියන එක කෙනෙකුගේ ජීවිතේ කොච්චර යහපතක් උපදින දෙනවද කියන එක ගැන ස්වාමීන් වහන්සේ අපි ගත්තොත් එහෙම දේශනා ඇතුලේ විශේෂයෙන් ස්වාමීන් වහන්සේලා සිහිපත් කරා වගේ මේ විමානවත්තු වගේ කාරණා ගත්තාම මේවා තුළ කොතේකුත් තියෙනවා මේ ශ්‍රද්ධාව තුලින් කොච්චර ජීවිතයක් ඉහළට යනවාද කියන එක. ඇත්තටම දේශනාවේ තියෙන්නේ අදලිද්දෝ තිත්තං ආහු. ශ්‍රද්ධාව කෙනෙක් ගාව තියෙනවා නම් එයාට කියන්නේ මේ ශාසනය ඇතුලේ නොදිලිඳු කෙනා. හැබැයි කොච්චර සල්ලි තිබ්බත් ශ්‍රද්ධාව නැත්තම් එයා ශාසනය ඇතුලේ දිලින්දෙක්මයි. දැන් තෝදීය සිටුවරයාගේ සිදුවීම ස්වාමීන් වහන්සේ විස්තර කරා. තෝදීය සිටුවරයාගේ ධනය ගැන කතා කරනකොට අපිට හිතාගත්ත එක ස්වාමීන් වහන්සේ මේ තෝදීය සිටුවරයා හැදුවා කියනවනේ Tamanට හැමදාම හාන්සි වෙන්න හාන්සි පුටුවක් සම්පූර්ණ ඝන රත්තරන් වලින්. ඊට පස්සේ සුබ කියන පුතාට වාඩි වෙන්න හැදුවා කියන බංකුවත් සම්පූර්ණ රත්තරන්. දැන් අපිත් මෑත කාලේ අපිට අහන්න ලැබුණානේ අර මට මතක විදිහට සෞදි රටේ තමන්ගේ දුවව විවාහ කරලා දෙනකොට ඒ සෞදි රජතුමා දුවට විශේෂයෙන් හදලා දෙනවා මේ ඝන රත්තරන් වලින් වැසිකිළියක්. ඒතකොට රත්තරන් වලින් වැසිකිළියක් හදනවා කිව්වහම ධනස්කන්ධේ නේද සානස්. ඉතින් එහෙම ජීවිත තියෙනකොට බාහිරින් කෙනෙක් බලාගෙන ඉන්නකොට යාට හිතෙනවා මේවා නෝය ශ්‍රේෂ්ඨ ජීවිත කියලා නේද සානස්. නමුත් ඒ ජීවිත ඇතුලේ ශාසනයක් තුල ඉඳලා බලද්දී බුදුරජාන් වහන්සේගේ සත්‍ය වූ නිර්මල වූ පාරිශුද්ධ සද්ධර්මයේ තුල ඉඳලා බලද්දී අපිට පේනවා ඒ හැම එකම දිලිඳුයි. ඒකද මේ එක අවස්ථාවක තියෙනවනේ නේද සන්නස සෙවන් නුවර හිටියා බොහෝම දිලිඳු අත පාගෙන ජීවත් වෙන වැරහිලි ඇඳගෙන හිටපු හිඟන්නෙක්. මේ හිඟන්න ඔහේ ඒ වීදියකම මැරිලා ගියා. සමහරට ඒ කාලේ හැටියට ඉතින් ওই මිනිස්සු මල කඳ උස්සගෙන ගිහලා කැලේට විසික් කරන්නේ නැති. ආය 아무තු සත්කාර මුකුත් නැහැ. හැබැයි මෙයා නිදාගෙන පිබිදයක් වගේ උපන්න තව්තිසාවේ. තව්තිසා උපන්නට පස්සේ තව්තිසාවේ ඉන්න දෙවිවරුන්ටත් වඩා මෙයා හරි ආනුභාව සම්පන්නයි. දෙවිවරුන්ගේ හිත ටිකක් අවුල් ගිහින් තිනවා. දෙවිවරු කියන්න පටන් ගත්තා මේක හරි වැඩක් නෙමේ. සෙවන් නුවර අනුන්ට අතපාගෙන හිටපු කෙනා මේ. මෙයා කොහොමයි මේ අපටත් වඩා ඉහළ ගියේ කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක අපේ සග්දේවිඳුත් ඇවිල්ලා කියනවනේ. ආහා දෙවිවරුනි එහෙම කියන්න එපා. මොහුගාව තිබුණා ධනයක්. මේ ලෝකේ තියෙන වටිනම ධනය ශ්‍රද්ධා ධනය. ඇත්තටම ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා ධනය කියන එක සම්බුද්ධ ශාසනය ඇතුළේ විතරයි ඇති කරගන්න පුළුවන් මේ ලෝකේ. ශ්‍රද්ධා ධනය කියන එක සම්බුද්ධ ශාසනය විතරක් ඇති කරගන්න පුළුවන්කම තිබිලත් අපිට වර්තමානයේ ලෝකයේ දිහා බලද්දී අපිට පේනවා ධර්මයේ ඉගෙන ගන්න තියෙන උනන්දුව ගත්තාම සාන්නස ඒක හරි අඩුයි. ඊළඟට ඒකට තියෙන තැන හරි අඩුයි. දැන් පාඨමාලා දමදමා මහා වියදම් කර කර ඉගෙන ගන්නේ ශ්‍රද්ධාව උපදවන දේවල් නෙමෙයි. හැබැයි හිතනවා මේ ඉගෙන ගන්න දෙයින් ජීවිතේ ඉහළට යයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේද සාන්නස හැබෑවටම ඉගෙන ගන්න දෙයිමුත් ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත්වීමක් තියෙනවා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉගෙන ගන්න දේ තමන් යමක් ඉගෙන ගනිමින් හික්මින් උත්සාහ ගන්නවද ඒ තුලිනුත් ජීවිතය ශ්‍රේෂ්ඨත්වයේ කරා අරගෙන යනවා කියලා. එහෙමයි. ඉතින් එතකොට දැන් බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට විස්තර කරලා දෙනවා ලෝකේ විවිධ දේවල් ඉගෙන ගැනීමක් තියෙනවා. ඉතින් එතකොට ඒ අතර මේ එකල තිබිච්ච විස්තර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ හස්ත ශිල්පය, අශ්ව ශිල්පය, රථ ශිල්පය ආදී මේ විවිධ ශිල්ප ශාස්ත්‍ර. ඊළඟට දැන් ගොවිතැන් කරන කෙනෙක් නම් ගොවිතැන් කරන විදිහ ඉගෙන ගන්නවා. වෙළඳාම් කරන කෙනෙක් නම් වෙළඳාම් කරන විදිහ ගැන ඉගෙන ගන්නවා. භාෂා ශාස්ත්‍රය ගැන නම් ඒ ගැන ඉගෙන ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මෙහෙම ඉගෙන ගන්න දේවල් තියෙනවා. දැන් වර්තමානයේ ගත්තත් නොයේක් පැතිරිච්ච විෂයක් නෙමේක මේ ඉගෙන ගන්නවා කියන එක. හික්මන දේවල් කියලා. එතකොට මේ ඉගෙන ගන්නවා කියලා දෙයක් තියෙනවා. හැබැයි ඒකෙන් මිනිස්යාගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයේ කරා අරගෙන යන්නේ නැහැ.
ශ්‍රේෂ්ඨත්වයේ කරා අරගෙන යන්නේ යම් කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඉගෙන ගන්නවාද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිවන් මාර්ගය ඉගෙන ගන්නවාද? ආන් ඒ තුලුයි. මොකද ඒකෙන් ශ්‍රේෂ්ඨත්වයේ කරා යන්නේ ඒ ඉගෙන ගන්න දේ තුල සඳහන් වෙන්නේ ජීවිතාවබෝධය ඇති කරන ක්‍රමය, සුගතියට යන මාර්ගය. දැන් ස්වාමීන් වහන්සේ එක අවස්ථාවක බොහොම ලස්සන සිදුවීමක් සඳහන් වෙනවා බුද්ධ කාලේ. ඒ කාලේ ඉඳලා තියෙනවා මේ වංගීස නමින් බ්‍රාහ්මණයෙක්. මේ බ්‍රාහ්මණයාට පරම්පරාවෙන් හම්බෙච්ච එක විද්‍යාවක් නැත්තම් මන්ත්‍ර බලයෙන් කරන්න පුළුවන් හැකියාවක් තිබිලා තියෙනවා. මේ මිනිසෙක් මැරුණට පස්සේ හිස් කබල අරගෙන ඒකට තට්ටු කරලා අර මන්ත්‍රය කිව්වට පස්සේ මෙයාට කියන්න පුළුවන් කොහෙද උපන්නේ කියලා. ඒ කාලේ යම්කිසි තිබිච්ච මේ මන්ත්‍ර බලයෙන් කරපු විද්‍යාවක් ඒක. විද්‍යාවක්. ඉතින් මේකෙන් මෙතුමා සෑහෙන ප්‍රසිද්ධ වෙලා තියෙනවා. දැන් මිනිස්සු හරි ආසයිනේ දැන්ටත් මිනිස්සු ලෝකේ කැමතිනේ මරුණට පස්සේ කොහෙද උපන්නේ කියලා. හොයනවනේ ගොඩක්. ඉතින් ඒ කාලෙත් එහෙම තමයි පරිසරය. ඉතින් ඒ නිසා මේ වංගීස බ්‍රාහ්මණයා ගමින් ගමට නගරෙන් නගරයට ගිහිල්ලා තියෙනවා. බොහෝම කීර්තියක් ඇතුව මිල මුදල් හරි හම්බ කරමින් ගිහිල්ලා තියෙනවා. ඉතින් දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න නගරයටත් මෙහෙම ගියා. ඉතින් එදා දැක්ක මෙයාට ඉච්චර සැලකිල්ලක් නැහැ. මිනිස්සු වංගීස බ්‍රාහ්මණයා ළඟට එන්නේ නැහැ. මිනිස්සු වෙන පැත්තකට හැරිලා යනවා. එතකොට මේ වංගීස බ්‍රාහ්මණයා බැලුවා මොකද කියලා. ඊට පස්සේ වංගීස බ්‍රාහ්මණයාත් ගියා ඒ පැත්තට. ගියාම දැක්කා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා මේ ශ්‍රමණයන් වහන්සේ නමක් ධර්මයේ කියනවා. එතනට තමයි මිනිස්සු යන්නේ කියලා. ඉතින් එතනට මෙයාත් ගියා. ගියාට පස්සේ දැන් මෙයාගේ හිතේ ධර්මය අහන්න අදහසක් නැහැ. දැන් මෙයාගේ තියෙන්නේ මේ මම මෙහෙම මන්ත්‍රයක් දන්නවා විශේෂ හැකියාවක් තියෙන කෙනෙක් කියලා හිතන් ඉන්නේ. ඉතින් ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ මේ කෙනාට යමක් වටහා දෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ අසා සිටියා බ්‍රාහ්මණය නුඹට මෙහෙම හැකියාවක් තියෙනව නේද? එතකොට මේ වංගීස බ්‍රාහ්මණයා කිව්වා මට එහෙම හැකියාවක් තියෙනවා. එහෙනම් නුඹ මෙන්න මේ හිස් කබල අරගෙන මේ කෙනාගේ පරලොව ගැන කියන්න කියලා දුන්නා හිස් කබලක්. මෙයා මන්ත්‍රය කිව්වා තට්ටු කළා කිව්වා ස්වාමීනි මෙයා තිරිසන් ලෝකෙ උපන්නේ. තවත් එකක් දුන්නා. ඒකත් තට්ටු කළා කිව්වා ස්වාමීනි මෙයා මනුස්ස ලෝකේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ රහතන් වහන්සේ නමගේ හිස් කබලක් පිරිනුවම් පාපු රහතන් වහන්සේ නමගේ හිස් කබලක් දුන්නා. මන්ත්‍රය කියලා තට්ටු කළා බලන්න වෙනද වගේ. මෙයාට තේරෙන්නේ නැහැ මොකුත්. ඊට පස්සේ මෙයා බැලුවා මොකද මේ කවදාකවත් නැති වැඩක්. ආපහු ගමනක් මන්ත්‍රය කියලා තට්ටු කළා. ඒත් නැහැ. ආපහු දැන් මෙයා බලනවා මේක වැඩ කරන්නේ නැහැ දැන්. හොයාගන්න බෑ කොහෙද උපන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අසවදාලා බ්‍රාහ්මණය ඔබට වැටහෙන්නේ නැහැ නේද කොහෙද උපන්නේ කියලා. ඒකනේ ස්වාමීනි මට මේ තේරෙන්නේ නැහැ නේ කිව්වා. මට මේ කියලා දෙන්න. ඒතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඔබට ඔය ක්‍රමෙන් හොයන්න බෑ කිව්වා මේ කෙනාගේ පරලෝක ගැන. හැබැයි ක්‍රමයක් තියෙනවා. එතකොට වංගීස බ්‍රාහ්මණයා කිව්වා අනේ ස්වාමීනි මටත් එහෙනම් ඒ ක්‍රමය කියලා දෙන්න කිව්වා. කියලා දෙන්න පුළුවන් හැබැයි ඉස්සෙල්ලා මේ භික්ෂුවක් වෙන්න ඕනි. ස්වාමීනි මං වෙන්නම් කිව්වා. මොකටද මේ අර ශාස්ත්‍රය ඉගෙන ගන්න තමයි දැන් මේ භික්ෂුවක් උනේ. ඉතින් භික්ෂුවක් වුණාට පස්සේ භික්ෂු ජීවිතයේ තියෙන දේවල් ඉගෙන ගන්න ඕනේ. ධර්මය අහන්න හම්බෙනවා. ඉතින් ඒ ධර්මයේ තියෙන දේ පුරුදු කළා. පුරුදු කළාට පස්සේ අරහත්ත්වය සාක්ෂාත් කළා. ඉතින් අර ඉගෙනගත්ත දේ මුල් කරගෙන හික්මෙච්ච දේ මුල් කරගෙන ඒ අර නිකන් සාමාන්‍ය මන්තරයක් දැනගෙන හිස් කබලකට තට්ටු කරලා උපන්න තැන කීකේ හිටි කලින් ශ්‍රේෂ්ඨ ජීවිතයක් හම්බුන්නේ නැහැ. නමුත් දැන් අන්තිමට ඉගෙන ගන්න හම්බුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. හික්මුනේ ඒ නිවන් මගී. අන්තිමට සුගතියේ රැකවරණේ විතරක් නෙමෙයි මුළු සසරෙන්ම නිදහස් වෙලා ජීවිතේ පරිපූර්ණ ශ්‍රේෂ්ඨත්වයේ කර අරගෙන ගියා. එතකොට ස්වාමීන් වහන්සේ බඳු ජීවිතයක් ඇති කරගන්න පුළුවන්කම ලැබුණේ බුද්ධ ශාසනය මුණ ගැහිච්ච නිසා. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ මේ ලෝකේ ඉගෙන ගන්න දේවල් තියෙනවා ගොඩාක්. නොයේක් විදිහේ දේවල්. එතකොට ඒ ඉගෙන ගන්න දේවල් අතර ශ්‍රේෂ්ඨම දේ තමයි යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නවා නම් ඒ නිවන් මඟ ඉගෙන ගන්නවා නම් ඒ තුළින් තමයි ඒ කෙනාගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයේ කර අරගෙන යන්න පුළුවන් වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි ස්වාමීන් වහන්සේ මේ වෙනකොට ශ්‍රේෂ්ඨත්වයේ කරා අරගෙන යන ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයේ කරා ගෙන යනවා කියලා භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයන් වදාළද අනුත්තරීය ධර්ම. ඇත්තටම ස්වාමීන් වහන්සේ දේශනාව ඇතුළේ විස්තර වෙන්නේ චන්නං අනුත්තරීයන අනුත්තරීය ධර්ම 6ක්. අපි මේ වෙද්දි ස්වාමීන් වහන්සේ 4ක් ගැන කතා කළා. කාල වේලාවත් ගොඩක්
ඉක්ම ගිහිල්ලා අපිට තව කාරණා දෙකක් විස්තර කරගන්න තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ සදහැවතුන්ලාගේ දැන ගැනීම පිණිස ස්වාමීන් වහන්සේ මේ කරුණු දෙකත් අපි පැහැදිලි කරගනිමු. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊළඟට බුදුරජාණන් දේශනා කළා මේ අනුත්තර සූත්‍රයේම තියෙනවා විස්තරේ මේ සේවා සැපීම අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වීමක් තියෙනවා. ඒ වගේ තමයි සිහි කරන දේවල් අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වීමකුත් තියෙනවා. මේ කාරණාවලදී බුදුරජාණන් පැහැදිලි කරනවා කෙනෙක් ඉන්නවා නම් මේ බුදුරජාණන් වහන්සේ හරි බුදුරජාණන් තථාගතයන් ශ්‍රාවකයෙකු හරි සේවා සපයනවා නම් අසුරු කරන උපස්ථාන කරනවා නම් ඒක ශ්‍රේෂ්ඨත්වයට පත්වීමට හේතු වෙනවා කියලා. හැබැයි පහන් සිතින් කරන්න ඕන කියලා. එහෙමයි. දැන් ඒක නෑ සමහර මිනිස්සු ඉන්නවා මැතිය මෙතුරුට සේවා කරනවා. ඊළඟට ප්‍රසිද්ධ පොහොසත් මිනිසුන්ට සේවා කරනවා. මිත්‍යා දෘෂ්ටිකයන් සේවා කරනවා. එහෙම කරා කියලා යාගේ ජීවිතය අර නිවන් අවබෝධය පිණිස සකස් වෙන්නේ නෑ. සුගතින් දුගතින් නිදහස් වීම පිණිස සකස් වෙන්නේ නෑ. එතකොට හැබැයි බුදුරජාන් වහන්සේ හරි ඊළඟට බුදුරජාණන් ශ්‍රාවකෙක් හරි මුල් කරගෙන සේවා සපයන නම් පහන් සිතින් එයාට පුළුවන් කියනවා ඒ කාර්ය ඉෂ්ට කරගන්න. දැන් හොඳම උදාහරණය තමයි ස්වාමීන් වහන්සේ මරණ ආනන්ද මහ රහතන් වහන්සේ ජීවිතය. එහෙමයි. බුදුරජාණන් වහන්සේ ළඟම වැඩ සිටිමින් අවුරුදු 25ක් පුරාවට මෛත්‍රී සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම සහිතව බොහෝ මාතර ගෞරවයෙන් උපස්ථාන කරේ. ඒ ධර්ම ඉගෙන ගන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටියා. ඒ තුල මේ පිහිටලා ගුණධර්ම දියුණු කරගත්ත නිවන අවබෝධ කරගත් උත්තරමයකටපත් වුණා. හැබැයි ඒ වගේම තව කෙනෙක් ඉන්දියා මතක ස්වාමීන් වහන්සේ තුනක්වත්. එහෙමයි. බුදුරජාණන් ඊට පස්සේ ගියේ සේවාවක් කරා තමයි. හැබැයි පැහැදුණු සිතක් තිබුණේ. එතකොට කෙනෙකුට පුළුවන් නම් පහන් සිතින් තථාගතයන් වහන්සේට හරි තථාගත ශ්‍රාවකෙකුට හරි උපස්ථාන කරන්න ඒක මුකන් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා කියනවා. එහෙමයි. ඒ වගේම බුදුරජාණන් දේශනා කරා පින්වත් ස්වාමීන් වහන්සේ මේ සිහි කරන දේවල් අතර ශ්‍රේෂ්ඨත්වයටපත් වීමක් තියෙනවා කියනවා. බුදුරජාණන් දේශනා කරනවා මේ සිහි කරන දේවල් ශ්‍රේෂ්ඨත්වයටපත් වීම කියන කාරණේ මොකද්ද කියලා තථාගතයන් වහන්සේ වරි තථාගත ශ්‍රාවකෙකු හරි සිහි කරනවා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරනවා. ධර්මයේ ගැන සිහි කරනවා. ශ්‍රාවක මහා සංඝරත්නය ගැන සිහි කරනවා. බුද්ධානුස්සතිය වඩනවා, ධම්මානුස්සතිය වඩනවා, සංඝානුස්සතිය වඩනවා. ඒ තුල ශ්‍රේෂ්ඨ ජීවිතයකට පත් වෙනවා කියනවා. දැන් ඒ තියෙන ස්වාමීන් වහන්සේ මේ ඒ කාරණේ මුල් කරගෙන මොකද වෙන්නේ අර ප්‍රඥාවන්ත ජීවිතය උපදිනවා. ප්‍රඥාව වැඩෙනකොට මොකද වෙන්නේ? මේ අවබෝධයෙන්ම කලකිරෙන කෙනෙක් බවට පත් වෙනවා. නොවැළෙන කෙනෙක් බවට පත් වෙනවා. මේ විශේෂ ඥානෙ ලබා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. නිවන අවබෝධ කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඒ කාරණාව සිද්ධ වෙන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීමෙන් වෙන දෙයක් ගැන සිහි කිරීම. ඒ ධර්මයේ ගැන ශ්‍රාවකයන් ගැන සිහි කිරීමෙන් පහසුති. නැත්නම් වෙන දෙයක් ගැන සිහි කරා කියලා ප්‍රඥාව උපදින්නේ නැහැ. එයාගේ ජීවිත නිවන කරා සකස් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ කියපු විදිහට අනුත්තරී ධර්ම හඳුනාගෙන ඒවත් තමන්ගේ ජීවිත සම්බන්ධ කරගත්තොත් ස්වාමීන් වහන්සේ එයාගේ ජීවිත අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන ජීවිතයකට පත් වෙනවා. ලාමක විදිහට කෙනෙකුගේ ජීවිතයක් කියන්නේ මේ සසරේ ඒ අනුත්තරී කාරණා සම්බන්ධ නොවිච්ච නිසා. ඒ ස්වාමීන් වහන්සේ වර්තමානයේ ගත්තොත් එහෙම තේරෙන කෙනෙකුට තෙරුවන් ගුණ සිහි කර කර සෑරජුන්ට උපස්ථාන කරනවා නම් අනිවාර්යයෙන් බෝධීන් වහන්සේට උපස්ථාන කරනවා නම් ඒත් මේ ශ්‍රේෂ්ඨ කාරණා එකතු කරගන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන නැති වුණා කියලා නේ තථාගතයන් වහන්සේට සේවා සපයන්න අපිට අවස්ථාව නැහැ. අනේ ගෞරවයෙන් බෝධීන් වහන්සේට උපස්ථාන කරනවා නම් ඒ වත් පිළිවෙත් කරනවා නම් සෑරජාන් වහන්සේලා වත් පිළිවෙත් කරනවා නම් ඒ රහතන් වහන්සේලා උදෙසා ඒ විදිහේ දේවල් කරනවා නම් එයාට ඒ පැහැදී මුල් කරගෙන ඒ කාරණේ මුල් කරගෙන ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන දෙයක් ජීවිතේට එකතු කරගන්න අනිවාර්යෙන් පුළුවන් ස්වාමීන් වහන්සේ. එහෙම පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේ පින්වතුනේ සදහම් පිළිසඳර අඳුරෙන් එළියට සදහම් පිළිසඳර ඔබට ඔබේ ජීවිතේ බොහෝම වටිනා කාරණා රාශියක් ඉගෙන ගන්න ලැබිච්චි පිළිසඳරක්. ඇත්තෙන්ම සංසාර ගමනට වැටිච්ච ජීවිතේ තමයි අඳුර. ඒ අඳුරෙන් මුළු ජීවිතේටම ආලෝකය සලසා ගන්නේ කොහොමද කියලා අද සම්පූර්ණයෙන් ඉගෙන ගත්තා. ඒකේ ඇස් දෙකෙන් දකින දේවල් අතරේ දකින්න ශ්‍රේෂ්ඨ දේ මොකද්ද? බුදුරජුන් දැකීම ශ්‍රේෂ්ඨයි. බුදුරජුන්ගේ ශ්‍රාවක සංගරුවන දැකීම ශ්‍රේෂ්ඨයි. මේ සමන්පත් වලින් අහන දේවල් අතරේ බුදුරජුන් වදහල ඒ මිහිරි බණපද අහනවා නම් ඒක ශ්‍රේෂ්ඨයි. මේ ජීවිතේ ලැබෙන දේවල් අතරේ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධා ලාභය ලැබෙනවා නම් ආන් ඒක ශ්‍රේෂ්ඨයි. මේ ජීවිතේ ඉගෙන ගන්න දේවල් අතරේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල පිරිසිදු ශ්‍රී සද්ධර්මය ඉගෙන ගන්නවා නම් ආන්ගේ ජීවිතේ ශ්‍රේෂ්ඨයි.
ඊළඟට මේ ජීවිතයේ යම් සේවා කටයුතු අප උපස්ථාන ගෞරව සම්මාන දැක්වීමකින් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා නම් තෙරුවන් මුල් කරගෙන කරන අප උපස්ථානය ඒකාන්තයෙන් ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයේ කරා අරගෙන යනවා. අපි අපේ හිතනින් සිහි කරන නොයෙක් දේවල් අතරේ බුදු ගුණ සිහි කරන්න පුළුවන් නම්, දහම් ගුණ, සංඝ ගුණ සිහි කරන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන කාරණේ. ඉතින් අද සදහම් පිළිසඳරදී මම හිතන්නේ ජීවිතේ ඔබට ඊටාම සුන්දර ආලෝකයක් මේ වැඩසටහනින් ඔබට පෙන්වා දුන්නා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමෙන් ලෝකයට පහළ වෙන අනුත්තරීය ධර්ම 6. ඉතින් මේ ධර්ම 6 මෙකල මේ බුද්ධ ශාසනය පවතින නිසා මේ කාලේ තියෙනවා. තමන් තමයි ඒ අනුත්තරීය ධර්ම ජීවිතයට ගලපාගෙන තමන්ගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරගත යුත්තේ. ඒ සඳහා හැම දිනාට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳර තුලින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අපි අනුමෝදන් කරමු. පළමුවෙන්ම සියලු දෙවිවරුන්ට සග්දේවුඳු ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් පින් අනුමෝදන් වෙලා දෙවියෝ තවදුරටත් දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීලාදීන්ද වැඩෙත්වා. ඒ දෙවියෝ අප හැම දිනාවම ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේත් මේ උතුම් සදහම් පිළිසඳරට වැඩම කොට ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන කාරණා ඉතා මැනවින් පහදා දුන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. ගෞතම ශාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද මේ ධර්ම දානමේ පින්කමේ මූලිකම අරමුණ බවට පත්වෙන අද දවසේ උපන්දිනයේ සමරන පින්වත් හර්ෂණ නිශාන්ත මහතාට රැස් වුණා වූ ධර්ම දානමේ පින්කමේ ආශිර්වාද බලයෙන්, රත්නත්‍රයේ ආශිර්වාදයෙන්, සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් සියලු යහපත සැලසේවා. නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච ජීවිතේ තමන්ගේ ජීවිතේ පරිපූර්ණ වශයෙන්ම ශ්‍රේෂ්ඨත්වයට පත් කරගන්නට ගෞතම ශාසනයේ පිළිසරණ ලබන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දානමේ පින්කම සිදු කරන නුගේගොඩ මාදිවල පාර නම්බර 55 නිවසේ පදිංචි පින්වත් විමලසේන මහතා, ශ්‍රියාවතී මහත්මිය සහ පින්වත් හර්ෂණ නිශාන්ත මහතා ඇතුළු ඒ පින්වතුන්ලාගේ නමින් මේ පරිලෝයන්ට ඉදුණා වූ සියලු ඥාතීන්ට අනන්ත සසර පුරාවට මිය ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරිලෝ ජීවිතේ ඒකාන්තයෙන්ම සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. දායකත්වයේ දරුවේ පින්වතුන්ලා සියලු දෙනාටත් ඒ අයගේ පවුල්වල සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන්ව සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා. කිසි කරදරයකින් බාධාවකින් තොරව සුවසේ පින් කරගෙන සුවසේම ධර්මයේ හැසිරෙන්න හැම දිනාට අවකාශ ලැබෙත්වා. සියලු දෙනාට මේ උතුම් අනුත්තරීය ධර්ම ජීවිතයට ගලපාගෙන තමන්ගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයේ කරා අරගෙන යන්න මේ සම්බුද්ධ ශාසනයේ පිළිසරණ ලබා ගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.